අයිබෝවන් සුබෝදෑසනක් ඔබට ප්‍රාර්ථනා කරනවා. අපි අද දවසේ සියත පත්තරේ සමගින් ඔබ මුණ ගැහෙනවා. අද 2022 ජූනි මාසයේ 3 වෙනි සිකුරාදා දවසේ අපි ඔබ මේ විදිහට මුණ ගැහෙන්නේ. හෙට ආරම්භ වෙන්නේ සතියන්තයක්. ඉතින් වැඩ කරන දින පහේ අවසන් දිනේ සිකුරාදා දවසේ අපි ඔබ මුණ ගැහෙනකොට අද දවසේ සියලුම ජාතික පුවත්පත් අපිට ලැබිලා තියෙනවා මැදිරිය වෙත. අපි ඒ පුවත්පත් වල තියෙන ප්‍රධාන සිරස්තල වගේම ඇතුළත තිබෙන විශේෂාංග වලටත් අවධානය යොමු කරමින් මේ මොහොත වන විට ඔබට කියන්න තියෙන වැදගත් කරුණු රසක් ඔබත් එක්ක බෙදා හදා ගන්න තමයි අපේ සූදානම. අපි මුලින්ම අවධානය යොමු කරනවා දින මින පුවත්පතට. ජනාධිපතිවරයාගේ ඡායාරූපකුත් එක්ක යලට කඩමින් පොහොර දෙන්න මෝදි එකඟ වෙයි. දින 20ක් ඇතුළත බෙදන්න සැලසුම් හදන්න ජනපතිගෙන් නිලධාරීන්ට උපදෙස් කියලා තමයි මේ සිරස්තලය වාර්තා කරන්නේ. ප්‍රධානම සිරස්තලයේ දවසේ දින මින පුවත්පතේ ඒ අනුව යල කණ්ඩේ සඳහා අවශ්‍ය පොහොර කඩමින් දීමට ඉන්දියා අගමැති නරේන්ද්‍ර මෝදි මහතා එකඟතාවය පළ කර තිබෙන බවත් වාරිමාර්ග ශ්‍රේෂ්ඨ මුහුණ දෙන අභියෝග සහ විසඳුම් පිළිබඳව පෙරේදා පස්වරුවේ කොළඹ කොටුවේ ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කරපු බව තමයි සඳහන් වෙන්නේ. ඉන්දීය ණය ආධාරය යටතේ මේ පොහොර තොගය සැපේන අතර මෙරට ලැබී දින 3ක් සමවැන්න දින 20ක් ඇතුළත බෙදා හැරීමේ කටයුතු සැලසුම් කරලා තියෙනවා කියලා තමයි අද දවසේදී දින මින පුවත්පත වාර්තා කරන්නේ. ඒ සමගම අපි යන්න සූදානම් වෙනවා තවත් විශේෂ වාර්තාවකට. ගෝල්ෆේස් විරෝධතාවයේ විසුරුවා හැරීම වළක්වන්න ඉල්ලූ පෙත්සම ප්‍රතික්ෂේප කරයි. ගලු මුද්‍ර පිටියේ පැවැත්වෙන විරෝධතාවයේ නීති විරෝධී ලෙස විසුරුවා හැරීම වැළැක්වීමේ නියෝගයක් පොලිස්පතිවරයා හමුදාපතිවරයා ඇතුළු වග උත්තරකරුවන් වෙත නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කරනු මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීරණය කළේ කියන තොරතුරු තමයි මේ විදිහට වාර්තා වෙන්නේ. ඒ සමගම අපි දැන් අවධානය යොමු කරනවා පොලිස් රාජකාරියට බාධා කිරීම රවිඳු සහ බිරිඳ අත්අඩංගුවට ගන්න මහජන සහාය පතයි කියන තොරතුරු වාර්තා කරනවා දින මින පුවත්පත. මේ ප්‍රවෘත්තියත් අද දවසේ සියලුම පුවත්පත්වල පාහේ වාර්තා කරලා තිබෙනවා. ඒ අනුව දිවයින පුවත්පත අද දවසේ ප්‍රවෘත්තිය මෙන්න මේ විදිහට ඉදිරිපත් කරන්නේ. බැදිගම අධිවේගී විසුමේදී පොලිසියට චණ්ඩිපාඩ් දැමූ රවිඳු වේදාරච්චි අල්ලන්න පරීක්ෂණ කියලා තොරතුරු වාර්තා කරනවා ඡායාරූපකුත් එක්ක. ඔහු සහ ඔහුගේ බිරිඳගේ ඡායාරූපයක් අද දවසේදී මේ පත්තරය ඉදිරිපත් කරනවා දිවයින පුවත්පත. අරුණ පුවත්පතත් ඒ ප්‍රවෘත්තිය වාර්තා කරනවා. වෙද ආරච්චිගේ පුතයි ලේලි පොලිසියට පාට් දාලා. පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදාරච්චිගේ පුත් අංගල හිටපු නගරාධිපති රවිඳු වෙදාරච්චි සහ ඔහුගේ බිරිඳ රාජකාරියට බාධා කර පරුසු වචනයෙන් බැඳ තර්ජනය කළ බවට වීරකටිය පොලිසිය පොලිස් නිලධාරීන් දෙදෙනෙකු පැමිණිලි කර ඇත. පොලිසියට පොලිස් නිලධාරීන් දෙදෙනෙක් පැමිණිලි කරලා තිබෙනවා. ඒ අනුව ඒ පිළිබඳව තොරතුරු වාර්තා කරනවා. අද දවසේදී වෙද්ද ආරච්චිගේ පුතයි ලේලි පොලිසියට පාට් දාලා කට ඇරියට පස්සේ අපි දැක්ක මොලේ තරම. අද පුවත්පතටයි අපි දැන් අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. අරගල කරුවන්ට පහර දීමේ සිද්ධියට අත්අඩංගුවට ගැනීමට පොලිසිය ජොන්ස්ටන් සොයයි. පොලිසියට බාර වූ කහඳගම අත්අඩංගුවට කියලා තොරතුරු වාර්තා වෙනවා. මේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ නගර සභාවේ නගර මන්ත්‍රී මහින්ද කහඳගම මහතා ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත්තයි කියන තොරතුරත් මේ සමගම වාර්තා කරනවා. නීතිපති දෙපාර්තමේන්තුව විසින් සැකකරුවන් ලෙස නම් කර තිබෙන සැකකරුවන්ගේ පෙරේදා දිනේදී එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවත් ඊයේ දිනේදී මහින්ද කහඳගම මහතා බාර වීමෙන් පසු අත්අඩංගුවට ගත් බවත් තමයි අද දවසේදී අද පුවත්පත වාර්තා කරන්නේ. එනුව මව්බිම පුවත්පතේ අපි දැන් අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. මව්බිම පුවත්පත වාර්තා කරනවා ප්‍රධාන සිරස්තලය ශ්‍රී ලංකාවට ගොඩ බෑ රුසියානු ගුවන් යානයකට පිටවීම තහනම්. මගීන් 200ක් කටුනායක හිරවෙයි කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. ඒ අනුව එහි තවදුරටත් අපි තොරතුරු ටිකක් ඔබට ඉදිරිපත් කරනවා නම් කටුනායක ගුවන් තොටුපළෙන් ආපසු රුසියාව බලා පිටත්ව යාමට අත්හිටුවමින් කොළඹ වාණිජ්‍ය මහාධිකරණයේ නියෝගයක් ලබා දීම නිසා රුසියානු ජාතික ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ගුවන් සේවයෙන් ඊයේ දවසේදී කටුනායකින් පිටත් වීම නවත්වලා තිබෙනවා කියන තොරතුරු තමයි තවදුරටත් වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම මගීන් 200කට වැඩි පිරිසක් මේ ගුවන් යානයේ ගමන් කරන්න සූදානම් ඉඳලා තිනවා. ඒ සියලු දෙනාම ඊයේ දවසේදී අවට තිබෙන හෝටල් වල නවත්වලා ඔවුන්ට ඒ පහසුකම් ටික සලසා දුන්න බව තමයි අපිට ආරංචි වෙන්නේ. ගුවන් යානය පිටත් වීම තහනම් කිරීමත් සමගම අද දවසේදී මව්බිම පුවත්පතේ තවත් තොරතුරක් වාර්තා කරනවා. අපි මුලින් අර අධිවේගී මාර්ගයේ සිදු වූ යකා නැටීම පිළිබඳව කරපු තොරතුරු පිළිබඳව මේ විදිහට තමයි මව්බිම පුවත්පත කියන්නේ. අධිවේගයේ යකා නැටු දිලිප්ගේ පුතයි ලේලි පොලිසියෙන් සොයයි.
අනාරක්ෂිත ලෙස සීතකරණයක් කැබ් රථයක පිටුපස පටවාගෙන අධිවේගී මාර්ගයේ බැදිගම හුවමාරුවෙන් කොළඹට යෑමට තත් කිරීමේදී වැළැක්වූ පොලිස් නිලධාරියෙකුට පරුස්ස වචනයෙන් බැන වැදුණු තංගල්ල හිටපු නගරාධිපතිවරයා සහ ඔහුගේ බිරිඳ තමයි මේ විදිහට අත්අඩංගුවට ගන්නට පොලිසිය සොයන්නේ. ඒ සඳහා මහ ජනතාවගේ සහාය පතනවා කියලා තමයි අද සමහර පුවත්පත්වල වාර්තා කරලා තිබෙන්නේ. ඒ සමගම අපි තවදුරටත් අවධානය යොමු කරන්න සූදානම් වෙනවා මව්බිම පුවත්පතේම තියෙන තොරතුරු කිහිපයකට. ඒ අනුව රජයේ කැලෑවල කොස් කඩන්න මහ ජනතාවට අවසර ලබා දෙනවායි කියලා තොරතුරක් වාර්තා කරනවා. වර්තමානයේ පවතින අර්බුදකාරී තත්ත්වات එක්ක ජනතාවට මේ කැලෑවල තිබෙන කොස් කඩා ගැනීමට අවසරය ලබා දෙනවා කියන එක තමයි මේ ප්‍රවෘත්තියෙන් වාර්තා කරලා තිබෙන්නේ. කසිප්පු බොන්න සල්ලි නොදුන්නයි පිහෙන් යන තරුණිය මරා දමලා කියලා තොරතුරුකුත් ඒ තරුණියගේ ඡායාරූපකුත් එක්ක මේ විදිහටයි අද දවසේදී මව්බිම පුවත්පත වාර්තා කරන්නේ. ත්‍රිපෝස කම්මල වසා දමා නැහැ. සමාගමේ සභාපති කියයි. ප්‍රවෘත්තියක් ඒ විදිහට වාර්තා කරනකොට ඒ සමගම ඉදිරිපත් කරනවා කම්මල වැහුවා යලි විවෘත කරන්න බලනවා. ඇමති කෙහෙලිය කියයි. කොහොම නමුත් මෙච්චර කාලයකට සිදු නොවුණු දෙයක් දරුවන්ගේ පෝෂණය හා සම්බන්ධයෙන් කතා කරනකොට ලදරුවන්ගේ පෝෂණය පිළිබඳව කතා බහ කරනකොට ත්‍රිපෝෂ ලබා දීම දීර්ඝ කාලීනව සිදු වුණු කාරණාවක්. පසුගිය කාල සීමාවෙදිත් අපිට දැනගන්න ලැබුණා යම් අඩුවක් තිබුණා කියන එක සහ නොලැබීමේ තත්ත්වයක් තිබෙනවා ත්‍රිපෝෂ බෙදා හැරීම සඳහා. නමුත් දැන් කම්මල වහලා දාලා කියලා මීට මාස කිහිපයකට ඉස්සෙල්ලත් යම් ප්‍රවෘත්තීන් වාර්තා වුණා. නමුත් ඇමතුමා කියනවා යලිත් විවෘත කරන්න බලනවායි කියලා. එය කළ යුතු දෙයක්. මොකද හුඟක් දරුවන්ගේ මන්ද පෝෂණ තත්ත්වයන් අඩු පෝෂණ තත්ත්වයන් වලින් වැළකෙන්නට ත්‍රිපෝෂ ලබා දීම ඉතාමත් වටින සහ අත්‍යවශ්‍ය කාරණයක්. එයත් නැති වෙනයි කියන්නේ අනාගතය පිළිබඳව ලොකු ප්‍රශ්නයක් දරුවන් පිළිබඳව කතා බහ කරනකොට. ඊළඟට අපි අවධානය යොමු කරනවා ලංකාදීප පුවත්පත රද දවසේදී ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ බවට පත්වෙන්නේ අරගල ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණය ඉවත තමයි. පොදු ජනතායතීන් කඩන්න ඉඩ දෙන්න බෑ නීතිපති කියයි කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. ගෝඨාගෝගම අරගලකරුවන් එම ස්ථානයෙන් ඉවත් කිරීමට රජයේ පියවර ගැනීම වළක්වාලා නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එම අරගල භූමියේ සක්‍රීය අරගලකරුවෙකු වන සිවිල් ඉංජිනේරුවෙකු විසින් ගොනු කරන මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ ප්‍රතික්ෂේප කළේ කියන තොරතුරු තමයි ඒ ඡායාරූපකුත් එක්කම දවසේදී ලංකාදීප පුවත්පත වාර්තා කරන්නේ. මේ දවස්වල වැස්සත් එක්ක රටේ බොහෝ තැන්වල ජලය වැඩි වීමත් එක්ක ගම් වතුර තත්ත්වය නැති වීමත් එක්ක අනතුරු ගණනාවක්ම සිදුුණයි කියන එක අපි ඊයේ දවසේත් පසුගිය දවස්වලත් ඔබට වාර්තා කළා. විශේෂයෙන්ම ජීවිත අනතුරුත් රැසක් සිදු වෙලා තිබුණා මේ ජල පහරවල් වලට හසු වීමෙන් සහ අනාරක්ෂිතව දියට බැසීම කියන කාරණාත් එක්ක අද දවසේදී වාර්තා කරනවා වැස්සත් එක්ක ඩෙන්ගු ඇවිත් කියන කාරණාව. මේ පිළිබඳව අපි නිරන්තරයෙන්ම පසුගිය දවස්වල වගකීතු මාධ්‍යයක් විදිහට ඔබට විවිධ තොරතුරු සහ ඒ පිළිබඳව විද්වතුන්ගේ අදහස් දැක්වීම එක විවිධ කාරණා සමීප කරා. අද දවසේ ප්‍රධාන සිරස්තලයක් බවට පත් කරගන්නවා ලංකාදීප පුවත්පතත් ඩෙන්ගු ඇවිල්ලා තියෙනවා වැස්සත් එක්ක කියන කාරණාව. සතියකදී රෝගී වූ 1616ක් රතු කලාප 18ක් වැඩිම බස්නා හෙරෙන් කියලා තමයි වාර්තා වෙන්නේ. ඒක නිසා අපි ඔබට විශේෂයෙන්ම මතක් කරනවා ඔබේ අවට සුද්ධ පවිත්‍ර කරගන්නට වෙලාවක් වෙන් කරගන්න අනිවාර්යෙන්ම. මොකද හිතන්නේ නැති කාරණාවක් බොහෝ වෙලාවට පවතින රටේ පවතින අනිකුත් අර්බුදකාරී තත්ත්වයන් එක්ක මනස වෙනස් තැන් වලට තමයි ගමන් කරන්නේ. නමුත් වටපිටාව පිරිසුදු කරගෙන මේ ඩෙන්ගු ප්‍රශ්නයක් කරගන්නේ නැතුව එයින් මිදලා ඉන්න කියන කාරණාව අපි මතක් කරනවා. විශේෂයෙන්ම මේ දවස්වල දරුවන් ගැන වගේම වැඩිහිටියන්ගේ සෞඛ්‍ය පිළිබඳව හිතන්නට ඕන. බෙහෙතුත් අඩුවෙන් තියෙන්නේ රෝහල් වල. අරුණ පුවත්පතයි අපි අවධානය දැන් යොමු කරන්න සූදානම් වෙන්නේ. අරුණ පුවත්පතේ තිබෙන තොරතුරු අතර මන්ත්‍රීන්ට නිවාස දෙන්න මිලියන 1795ක් නිවාස අමාත්‍යාංශයේ භාණ්ඩාගාරයේ නිල්ලයි. ප්‍රචණ්ඩ ක්‍රියාවලින් දේපොළ හානි වුණු අයට තමයි මේ දේවල් ලබා දෙන්නට සූදානම් වෙනවා කියලා කියන්නේ. මේ 9 වෙනි දින ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් නිවාස විනාශ වූ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට පන්නිපිටිය වියත්පුර නිවාස ව්‍යාපෘතියේ නිවාස 101ක් ලබා ගැනීම සඳහා රුපියල් මිලියන 1795ක මුදලක් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලලා තියෙනවා කියන තොරතුරු තමයි වාර්තා වෙන්නේ. රටේ තියෙන ප්‍රශ්නත් එක්ක මේ දේවල්ද මූලිකම වෙන්න ඕන කියන ප්‍රශ්නය ඔබේ හිතේ පැන නැගිනවාද කියලා අපිට හිතෙනවා. හුඟක් තැන්වල දරුවන්ට
කන්න බොන්න දී ගන්නවත් විදිහක් නැතුව දෙමව්පියෝ අඬා වැළපෙනවා. ඊටමත් අර්බුදකාරී තත්වයක ඉන්නේ. මිලියන 1795ක් නිවාස අමාත්‍යාංශ භාණ්ඩාගාරයෙන් තමයි මේ ඉල්ලන්නේ. භාණ්ඩාගාරයේ සල්ලි තියනවාද? අපේ 21 මැති සභාවට දාන්න සජබ කියයි. ආණ්ඩුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති හෙත් අවසන් එකකතාවයක් නොමැති 21 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පනත් කෙටුපත වෙනුවට තම පක්ෂ විසින් කතානායකවරයා වෙත ඉදිරිපත් කර ඇති 21 වෙනි ව්‍යවස්ථා සංශෝධන කෙටුපත වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙස සමගි ජන බලවේගය ඉල්ලා සිටී කියන තොරතුර තමයි මේ විදිහට වාර්තා වෙන්නේ. ඩෙන්ගු පිළිබඳව අරුණ පුවත්පතත් අද දවසේදී වාර්තා කරනවා තමන්ගේ ප්‍රධානම සිරස්තලයක් බවට පත් කරගනිමින් මැයි මාසයේ පමණක් ඩෙන්ගු රෝගීන් 6483ක් ජනවාරි සිට මැයි දක්වා 24523ක් කියලා තමයි තොරතුර වාර්තා වෙන්නේ. ඊටමත් ඉහළ අගයක් මේ වාර්තා වීම. ඒක නිසා යලි යලිත් අපි ඔබට මතක් කරන්නේ අවධානය යොමු කරන්න ඔබේ අවට වටපිටාව පිළිබඳව. පාසල අවට වෙන්න පුළුවන්, නිවස අවට වෙන්න පුළුවන්, ඔබේ ව්‍යාපාරික ස්ථානය අවට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉදිකරගෙන යන යම්කිසි ඉදිකිරීම් සිදු කරන ස්ථානවල මේ තත්ත්වය ඉතාමත් වැඩි වශයෙන් දකින්න පුළුවන් කියලාත් අපිට වාර්තා වෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය අංශ වාර්තා කරන්නේ ඉදිකිරීම් සිදු වෙන භූමීන් තුල ඉදිකිරීම් බොහෝ දේවල් නවත්වලා තිබෙනවා. මේ දවස්වල තියෙන අර්බුදකාරී තත්ත්වයක් එක්ක සිමෙන්ති ප්‍රශ්න මේ වගේ විවිධ ප්‍රශ්නකාරී තත්ත්වයන් එක්ක ඒ තැන්වල වැඩ භාගයට නිපු කරපු තැන්වල ජලයේ රැස්වීම වැඩි වීමත් එක්කම දරුවන් මේ මදුරුවන් බෝවීම වැඩි වෙලා තිබෙනවා. ඒක නිසා දරුවන්වත් ආරක්ෂා කරගන්න ඔබේ සෞඛ්‍ය පිළිබඳව හිතන්නට වටපිටාව නිරන්තරයෙන්ම පිරිසුදු කරගන්න කියන කාරණාව අපි මතක් කරනවා දවසේ සියත පත්තරේ තුලින්. අපිට කෙටි විරාමයක් ලබා ගැනීම සඳහා අවසර ලබා දෙන්න සම්බන්ධතාවය අපි ලබා දෙනවා ප්‍රධාන පාලක මැදිරියට. සියත මෝනින් ෂෝ සියත පත්තරේ සමග අපි යලිත් සජීවීව ඔබ මුණ ගැහෙනවා. දිවයින පත්තරේට අපි දැන් අවධානය යොමු කරන්නේ දිවයින පත්තරේ ප්‍රධානම සිරස්තලයේ බවට පත්වෙන්නේ ඡායාරූප කිහිපයකුත් එක්ක කැබලිත්තේ විනාශයට බලවත් රෑනක් විල්පත්තු වන විනාශයටත් වඩා 20 ගුණයක හානියක් තිබෙනවා කියලා තමයි මේ ප්‍රකාශ වෙන්නේ. දැස් හැර බලව් වත්තේගම කැබලිත්ත කොටියාගල වනාරක්ෂිත ප්‍රදේශයේ මේ මොහොතේ සිදුමින් පවතින මහා පරිමාණ වනාන්තර විනාශය හා රජ ඉඩම් බලෙන් අත්පත් කර ගැනීම පිටපස හිටපු ප්‍රබල අමාත්‍යවරුන් දෙදෙනෙක් ඉහළ පොලිස් නිලධාරියෙකු චීවරධාරියෙකු ඇතුළු ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් සිටින බව දිවයිනට වාර්තා වෙලා තියෙනවා කියලා තමයි මේ තොරතුරු වාර්තා කරන්නේ. බලන්න ඡායාරූප ගණනාවකුත් එක්ක ඉදිරිපත් කරනවා. මේ මොහොතේත් එහි සිදුවෙන විනාශය පිළිබඳව තොරතුරු අපිට දකින්න පුළුවන්. ඒත් එක්කම Google Map එකකින් එහි ප්‍රමාණය ඉදිරිපත් කරලා තියෙනවා. ඉතා විශාල ප්‍රමාණයක් විල්පත් වල සිදුවුණු විනාශය ගැන රට තුල බොහෝ කතා බහක් ඇති වුණා. විවිධ මාධ්‍ය තුලින් මේ පිළිබඳව කතා බහ කළා. දැන් ඊටත් වඩා 20 ගුණයක හානියක් තමයි මේ සිදු කරනවා කියලා කියන්නේ. ඉතින් මේ මොහොතේදී ජනාධිපතිවරයා ඇතුළු ග්‍රාමාත්‍යවරයා ඇතුළු බලයලත් නිලධාරීන් හැමෝම මේ පිළිබඳව අවධානය යොමු කළ යුතුයි. අනිවාර්යෙන්ම මේ විනාශ වෙලා යන්නේ සෝබා දහම පරිසරය රටට තියෙන එකම සම්පත එයයි විනාශ කරන්නේ මේ විදිහට. කැබලිත් විනාශයට බලවත්තු රෑනකුත් එකතු වෙලා ඉන්නවා කියලා තමයි වාර්තා කරන්නේ. ඉතින් මේ විදිහට අද දවසේ මේ පුවත්පත් ගණනාවකම මේ පිළිබඳව වාර්තා කරලා තිබෙනවා. විශේෂයෙන්ම අමාත්‍යවරු දෙදෙනෙක් ඉන්නවා කියලා කියනවා, පොලිස් නිලධාරියෙක් ඉන්නවා කියලා කියනවා, චීවරධාරියෙක් ඉන්නවා කියලා කියනවා. ඒ කියන්නේ මේ පිරිස හඳුනාගෙන ඉන්නේ. එහෙමනම් ඇයි අත්අඩංගුවට කොට ගන්න නැත්තේ? ඇයි මේ දේවල් නවත්වන්නේ නැත්තේ? ජනතාව තවදුරටත් පෙළ ගැසෙවි මේ දේවලුත් එක්ක. ඒක නිසා ඉතා ඉක්මනින් මේ පිළිබඳව අවශ්‍ය පියවර ගන්න කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. දිවයින පුවත්පත වාර්තා කරනවා ජොනි බාර නොවුනත් අත්අඩංගුවට කියලා බාර නොවුනොත් අත්අඩංගුවට ගන්නවා කියලා තමයි වාර්තා වෙන්නේ. ලෑස්ති වෙන්න සටන ආරම්භන්න පහර දීමට පෙර ප්‍රකාශය. එහි ඡායාරූපයක් අද දවසේදී දිවයින පුවත්පත ඉදිරිපත් කරලා තිබෙනවා. එදා 9 වෙනිදා සිදුවුණු සිද්ධියේ ආරම්භය, එහි මූලාරම්භය, එයට ජනතාව කුපිත කරන අවස්ථාව අපි දැක්කා වීඩියෝ දර්ශන වලින්. එහි ඡායාරූපයක් දක්වමින් ජොනි බාරනෝනුත් අත්අඩංගුවට කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. සාමකාමී විරෝධකරුවන්ට පහර දී දේපල හානි සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන ප්‍රධාන සැකකරුවා ලෙස සැලකෙන හිටපු අමාත්‍ය ජෝස්ටන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර වීමේ සූදානමක් ඇතයි ආරංචි මාර්ග පවසනවා කියලා තමයි මේ තොරතුරේ තවදුරටත් කියන්නේ. එල්පිටියේ නිවසක පිපිරීමක් ව්‍යාපාරිකයෙකුට බලපත්‍රල තුවාල කියලා තොරතුරක් වාර්තා වෙනවා. එල්පිටිය විධානාරච්චි කීර්තිරත්න තමයි තොරතුරු වාර්තා කරන්නේ.
ඒ අතරතුර ඉන්දිය ණය අවසන් වූ පසු තෙල් ගෙන්වීමට වැඩපිළිවෙලක් නැහැ කියලා තොරතුරු වාර්තා කරනවා. ඉදිරි සති දෙකෙන් පසු යලිත් ඉන්ධන අර්බුදයක්. අප්‍රේල් 26 කොළඹ වරායට ආ තෙල් නැවට ඩොලර් මිලියනයක් ප්‍රමාද ගාස්තු ගෙවන්න සිද්ධ වෙලා. සජබේකාබද්ධ වෘත්තීය සමිති කැඳවුම්කරු ආනන්ද පාලිත් තමයි ඒ බව ප්‍රකාශ කරන්නේ. ශිරාණී රණසිංහ ලබා දෙනු ලබන වාර්තාවක්. ඒ සමගම සපුකස් කන්ද නිපදවන තෙක් රට පුරා භූමි තෙල් හිඟයක්. සපුකස් කන්දේ තෙල් පිරි පහදුවෙන් භූමි තෙල් නිපදවෙන්නට අවශ්‍යයි. ඒ තෙක් රට පුරාම තෙල් හිඟයක් තියෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. දැන් නම් තෙල් පෝලිං වලත් නැහැ, භූමි තෙල් ලබා ගන්න පෝලිං වලත් නැහැ. හේතුව තෙල් නැහැ කොහෙවත්. අපි තෙල් පෙරවුම්හල් වලින් කරන විමසීම් වලින් අපිට දැනගන්න ලැබෙන්නේ මාස ගණනාවකින් භූමි තෙල් ලැබිලා නැහැ කියන කාරණාව. ඩීසල් මිල නැගීමෙන් දුම්රියට දිනපතා කෝටි 2.5ක පාඩුවක්. මිනිසුන්ට යන්න තියෙන අවම ගාස්තුවකින් යන්න තිබුණු එකම ප්‍රවාහන සේවය එයටත් ප්‍රශ්නකාරී තත්ත්වයන් බොහොමයක් උද්ගත වෙලා තිබෙනවා කියලා පසුගිය දවස්වල වාර්තා වුණා. දැන් මේ කියන විදිහට ඩීසල් මිල ඉහළ නැගීමත් එක්ක කෝටි 2.5ක පාඩුවක් දිනපතාම දුම්රියට සිදු වෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. ඩීසල් දෙන්න ක්‍රමවේදයක් නැත්නම් සඳහා සිට පෞද්ගලික බස් දුවන්නේ නැහැ. සුජීව සත්සර සහ ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් කරන ලබා දෙන වාර්තාවක් අද දවසේදී වාර්තා වෙනවා. පෞද්ගලික බස් දුවන්නේ නැහැ කියලා ඔන්න ඒ පිරිස ප්‍රකාශ කරනවා. මහින්ද කහඳගම අත්අඩංගුවට කියලා තොරතුරක් වාර්තා වෙනවා. දැඩි ආහාර හිඟයක් අත ළඟ රුසියානු ගුවන් යානයක් උසාවි නියෝගයෙන් කටුනායක නවතී. අපි මුලින්ම ඉදිරිපත් කරා පුවත්පත් කිහිපයකම ප්‍රධානම සිරස්තලය බවට පත් වෙලා තිබුණු වාර්තාවට පුංචි ඉඩක් වෙන් කරලා තිනවා දිවයින පුවත්පත මේ විදිහට. රඹුක්කන වෙඩි තැබීම පොලිසිය සියලු දෙනාගේ රිට් පෙත්සමේ වග උත්තරකරුවන්ට නොතේසි. එදා සිදුවුණු සිදුවීම පිළිබඳව මේ විදිහටයි වර්තමානයේ තත්ත්වයන් පිළිබඳව වාර්තා වෙන්නේ. දිවයින පුවත්පතයි මේ තොරතුර වාර්තා වෙන්නේ. විජේදාස රාජපක්ෂ මහතාගේ ඡායාරූපයකුත් එක්ක අද දවසේදී තොරතුරක් වාර්තා කරනවා. දිවයින පුවත්පත 21 ලබන සඳුදා කැබිනට් හමුවට කියන තොරතුර. 21 පිළිබඳව තමයි ඉතින් දේශපාලන පිටියේ මේ දවස්වල වැඩිපුරම කතා බහ වෙන කාරණාව බවට පත් වෙලා තිබෙන්නේ. 21ක් දැන් මිනිසුන්ට කරදරයක්ද කියලා හිතන තරමටම මේ පිළිබඳව විවිධ දේවල් තමයි අපිට අහන්න දකින්න ලැබෙන්නේ. ඒ අතරතුර ශිෂ්‍යත්වය උසස් පෙළ ඔක්තෝබර් නොවැම්බර් මාසවල අධ්‍යාපන ඇමතිතුමා තමයි කියන්නේ. මේ තියෙන සියලු බාධාවන් සියලු ප්‍රශ්නකාරී තත්ත්වයන් හමුවේ දරුවන්ගේ අධ්‍යාපනයට අනිවාර්යෙන්ම විශේෂත්වයක් ලබා දිය යුතු වෙනවා. ඒ විභාග කටයුතු සිදු කරන්නට සිද්ධ වෙනවා. ඉතාමත් අපහසුතාවයන් මැද්දේදී දරුවන් විභාග වලට මුහුණ දෙනවා. සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වුණා. දැන් උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයේ පිළිබඳව තමයි ඒ ප්‍රකාශය නොවැම්බර් සහ ඔක්තෝබර් වලදී විභාගය පවත්වන්න සූදානම් කියන කාරණාව අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. අරුණ පුවත්පතයි අපි යලිත් වතාවක් අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. ප්‍රහාරකයන් අල්ලන්න CID උනන්දු නැහැ. නීතිඥ සංගමයේ නීතිපතිවරයාට කියයි කියලා තොරතුරු වාර්තා කරනවා. ගාලු මෝදුර ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගන්නා ලෙස නීතිපතිවරයා ලබා දුන් උපදෙස් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු නොකිරීම පිළිබඳව වහාම සුදුසු පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නීතිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවායි කියන තොරතුර අද දවසේදී අරුණ පුවත්පත වාර්තා වෙනවා. ඇමරිකාවේ තවත් වෙඩි තැබීමක් කියලා තොරතුරක් වාර්තා කරනවා. අරුණ පුවත්පත ඇමරිකාවේ පහුගිය දවස්වලත් දරුවන් ගණනාවකට ජීවිත හානි සිදු කරමින් සිදුණු ප්‍රශ්නකාරී තත්ත්වයක් පිළිබඳ වෙඩි තැබීමක් පිළිබඳ වාර්තා වුණා. මේ තවත් එවන් ඛේදවාචකයක්. බෙන්ගාල සුරතුරු නිසා දෙහිවලම නැලවෙයි. අද දවසේ වාර්තා කරනවා තවත් බොහොම අපූර්ව තොරතුරක්. දෙහිවල සත්වෝද්‍යානය තුල බිහි වුණු බෙන්ගාලයේ සුරතුරුන් නිසා මේ ව්‍යාඝ්‍ර පැටවුන් 30 දෙනෙක් බිහි වුණායි කියන තොරතුර අපිට වාර්තා වෙලා තිබුණා. දැන් ඔවුන්ව දකින්න පුළුවන්. ඉතින් දෙහිවලම නැලවෙයි කියලා වාර්තා වෙනවා. හැබැයි ඊයේ දවසේදී වාර්තා වුණා දෙහිවල සත්වෝද්‍යානයේ සත්තුන්ටත් කන්න දෙන්නට දැන් ප්‍රශ්නයක් උද්ගත වෙලා තිබෙනවායි කියලා මේ වර්තමාන අරුබුදකාරී තත්ත්වයක් එක්ක මිනිසුන්ට විතරක් නෙවෙයි දරුවන්ටත් විශේෂයෙන්ම සත්වෝද්‍යානයේ ඉන්න සතුන්ටත් මේ ප්‍රශ්නය ඉතාමත් දරුණුවට බලපාන බව තමයි ඊයේ දවසේදී වාර්තා වුණේ. අද පුවත්පතත් අද දවසේදී වාර්තා කරනවා දෙහිවලදී උපන් ව්‍යාඝ්‍ර පැටවු මහජන ප්‍රදර්ශනයට. දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ පසුගිය මාර්තු මාස 3 වෙනිදා උපතරපෑදී බෙන්ගාලි ව්‍යාඝ්‍ර පැටවුන් තිදෙනා මාස 3කට පසු ඊයේ දින මහජන ප්‍රදර්ශනයට යොමු කළ බව දෙහිවල සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය තිලක් ප්‍රේමකාන්ත මහතා කරන ප්‍රකාශයකුත් එක තමයි දෙහිවල HM ධර්මපාල
මහතා වාර්තා කරන්නේ අද පුවත්පතට. ඒ අතරතුරේදී අද දවසේදී අද පුවත්පතේ තවත් තොරතුරකට අපි යන්න සූදානම් වෙනවා. මෙය ඔබට ඉතාමත් වැදගත් ප්‍රවෘත්තියක් කියලා අපි විශ්වාස කරනවා. වැසි තත්වය 10 වෙනිදා දක්වා තිබෙනවායි කියලා තමයි වාර්තා කරන්නේ. අයහපත් කාලගුණය නිසා දිස්ත්‍රික්ක 7ක පුද්ගලයන් 20338ක් පීඩාවට පත් වෙලා තිබෙනවායි කියලා තොරතුර වාර්තා කරනවා. නායෑමේ නිවේදනය තව දුරටත් ඉදිරිපත් කරනවා කියන එක තමයි කියන්නේ. ඒ පිළිබඳව අවධානයෙන් ඉන්න කියන කාරණාව තමයි අපිට ඔබට කියන්න තියෙන්නේ. විශේෂයෙන්ම අයහපත් කාලගුණයත් එක්ක නායම් තර්ජන තියෙන ප්‍රදේශවල ඉන්න අය තව දුරටත් ඒ පිළිබඳව හොඳ අවධානයෙන් ඉන්න අනතුරු වළක්වා ගන්නට ඒ අවධානය හරි වටිනවා. අපි වෙලාව බලලා යලිත් එන්න සූදානම්. හොඳයි අපි වෙලාවත් බලාගෙන ආපු වෙලාවේදී කම්කරු කාර්යාලය ප්‍රකාශයක් ඉදිරිපත් කරනවා. අද ඉඳලා සෑම සිකුරාදා දවසකම කම්කරු කාර්යාල වහනවයි කියලා ප්‍රාදේශීය මට්ටමෙනුත් මේ සිදු වෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. මේකට හේතුව විදිහට සඳහන් කරලා තිබෙන්නේ පවතින සම්පත්තිගේ මත රාජ්‍ය වියදම් අවම කිරීමට රාජ්‍ය ආයතනවල කාර්ය මණ්ඩලයක් ඇඳවීම සීමා කිරීම නිසා නිකුත් කළ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛනයට අනුව තමයි මේ විදිහට මේ පියවර ගන්නේ. කම්කරු කාර්යාල අද සිට සෑම සිකුරාදා දවසකම වහනවයි කියලා තමයි මේ ප්‍රවෘත්තියෙන් ඔබට කියන්න තියෙන්නේ. වැට් බදු ඉහළ දැමීමෙන් පීඩාවට පත් වෙන්නේ මේ රටේ දුප්පත්ම ජනතාවයි. දේශීය ආදායම සේවා සංගමය තමයි මේ ප්‍රකාශය කරන්නේ. ඔව් වැට් බදු ඉහළ දැමීම සිදු වෙනවා. එය දරා ගන්න බැරි මට්ටමේ ඉහළ දැමීමක් විදිහට තමයි හැමතැනම කතා බහ වෙන්නේ. ඒ අනුව දුප්පත්ම ජනතාව තමයි මෙහි වැඩිම බර වැඩිම පීඩාව තිබෙන්නේ කියලා දේශීය ආදායම සේවා සංගමය තමයි ප්‍රකාශ කරන්නේ. යලකන්නට පොහොර ඉන්දියාවෙන් කියලා අද පුවත්පතේ ඒ පිළිබඳව යම් තොරතුරක් වාර්තා කරනවා. මේ තොරතුර අපි පුවත්පත් කිහිපයකදීම ඔබට ඉදිරිපත් කරා දවසේදී ප්‍රධාන සිරස්තල අතරට අද දවසේදී අද පුවත්පත ඒ පිළිබඳව මේ විදිහට කෙටි ඉදිරිපත් කිරීමක් කරනවා අනුසිරස්තලයක් විදිහට. අපි සූදානම් වෙනවා අරුණ පුවත්පතට අවධානය යොමු කරන්න. එහි අනුසිරස්තල කිහිපයකටයි දැන් අපේ අවධානය. ඩොලර් මිලියන 3ක ණයකට IMF සමග සාකච්ඡා. අවම වශයෙන් ඩොලර් මිලියන 3ක ණය මුදලක් ලබා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරමින් සිට බව රොයිටර් පුවත් සේවයට අනාවරණය වී තිබෙනවා කියන තොරතුර තමයි අද දවසේ අරුණ පුවත්පත මේ විදිහට කියන්නේ. ඒ සමගම අඩුවෙන් ගත හැකි බෙහෙත් වැඩි මිලට අරන්. ඔන්න තත්ත්වේ ඕකයි තත්ත්වේ. පාලකීන් දේශපාලඥයින්ගේ මැදිහත් වීම එක්ක මේ කරලා තියෙන වැඩ. ඉතින් අද දවසේදී මේ මොහොත වන විට අත්‍යවශ්‍ය බෙහෙත් ගණනාවක උග්‍රහිකයක් තිබෙනවා. ඒවා කොහොමදවත් ලබා ගන්න බැහැ කියන තත්ත්වයක් මේ දවස්වල තියෙන්නේ. වෙළඳ පොළෙන් මිලදී ගන්න විදිහක් නැහැ කියන තත්ත්වය. ඒත් එක්කම තවත් ඖෂධ ගණනාවක ලොකු හිඟයක් තිබෙන වෙලාවක්. වෛද්‍යවරුන් මේ පිළිබඳව විවිධ අදහස් ඉදිරිපත් කරනවා. ඒත් එක්කම දරුවන් පිළිබඳව ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. දරුවන්ට අවශ්‍ය බෙහෙත් වර්ග ගණනාවක් මේ මොහොතේට ලංකාවේ කිසිම තැනකදී මිලදී ගන්නට නොහැකි තත්ත්වයක් තිබෙනවා. ඒ වගේම සෞඛ්‍ය උපකරණ ගණනාවක හිගයක් තිබෙනවා. එවැනි තත්ත්වයකදී මේ තොරතුරු වාර්තා වෙන්නේ අඩුවෙන් ගත හැකි බෙහෙත් වැඩි මිලට අරන්. ඔය වගේ කාරණා දවසේදී තවත් බොහොමයක් තිබෙනවා ඔබත් එක්ක බෙදා හදා ගන්න ඔබට කියන්නට පුවත්පත්වල සිරස්තලත් එක්ක අපිට අවසර ලබා දෙන්න කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරියට සම්බන්ධතාවය ලබා දෙන්නට. යලිත් අදක් අපි ඔබව සජීවී මුණ ගැහෙනකොට අපිට පුවත්පත් ගත්තත් ප්‍රවෘත්තියක් ඇහුවත් මාධ්‍යයක් තුල යමක් ඇහුවත් දැක්කත් සමාජයේ කතා බහ කරත් හැම මොහොතකම හිත රිදෙන දේවල් අර්බුදකාරී තත්වයන් ප්‍රශ්නකාරී තත්වයන් ඒවා තමයි මේ දවස්වල අහන්න ලැබෙන්නේ. ඒක ඉතින් මේ දවස්වල සාමාන්‍යකරණය වෙලා තියෙන කාරණාවක් බවට පත් වෙලා තිබෙන්නේ. කොහොම නමුත් අපි අනිකුත් දේවල් වලටත් හිත අවධානය යොමු කරමින් හිත සැහැල්ලු කරගන්න ජීවිතයේ ආධ්‍යාත්මික සුවය හොයා ගන්නටත් කටයුතු කරන්න ඕන කියන කාරණාවත් මේ මොහොතේ අපි මතක් කරනවා. මොන බාධකාවක් මොන ගැටලු තිබුණත් අපි අපේ ජීවිතයේ යහපත් පැත්තට පුළුවන් දේවල් කරගමු කියන කාරණාව මතක් කරනකොට අද දවසේ පුවත්පත්වලත් ඊයේ දවසේදීත් වාර්තා කළ තිබුණු තොරතුරක් මේ හෙට දවසට අදාළ කාරණාවක්. රාගම උඩුවේ ගෙදර ශ්‍රී ඉසිපතනාරාම විහාරයේ අභිනවෙන් ඉදි කළ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීම හෙට දවසේදී සිදු වෙනවායි කියලා තොරතුරක් වාර්තා වෙනවා. ඉතින් මේ අඩි 80ක් උස බුද්ධ ප්‍රතිමා වහන්සේ
ඉදි කරලා එය නිරාවරණය කිරීමේ කටයුත්ත තමයි හෙට දිනේදී සිද්ධ වෙන්නේ. ඒ මහා පිංකමත් එක්කත් ඔන්න රාගම ප්‍රදේශයේම ඉන්න අයට සම්බන්ධ වෙන්න පුළුවන්. පිංකම් වලට සහභාගී වීම, මනස සුවපත් කර ගැනීම, මෙලොව පරලොව ජීවිත දෙකටම වටිනවයි කියලා තමයි බුදුදහමේදී කියවෙන්නේ. ඉතින් එවැනි දේවල් එක්කත් එකතු වෙන්න කියන කාරණාව අපි මේ මොහොතේ මතක් කරනවා. අපි සුදරම වෙනවා අරුණ පුවත්පතේ තිබෙන තවත් තොරතුරකට ගමන් කරන්න. ආණ්ඩු පක්ෂ රැස්වීමෙන් දයාසිරි නැගිටයයි 21 වන ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් පැහැදිලි කිරීම සඳහා අගමැතිවරයා කැඳ වූ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර නැගිට ගොස් ඇති බව තමයි වාර්තා වෙන්නේ. ඔන්න ඔය විදිහටයි අරුණ පුවත්පත වාර්තා කරන්නේ. ඒ පිළිබඳව අපි තොරතුරු ඉදිරිපත් කළා. දිව ඉන පුවත්පතටයි දැන් අපි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. දිව ඉන පුවත්පතේ අද දවසේදී ඉදිරිපත් කරන තොරතුරු අතර අග්‍රාමාත්‍යවරයාගේ ඡායාරූපකුත් එක තොරතුරක් වාර්තා කරනවා. රටේ ආර්ථිකය ගැන පාර්ලිමේන්තුවේදී අගමැතිගෙන් විශේෂ ප්‍රකාශයක් කියලා. ඒ සමගම සමෘද්ධියේ නිලධාරීන් 25000ක් එකම වගා ක්‍රියාන්විතයක. අන්න හොඳ කාරණාවක් නේද? වගා ක්‍රියාන්විතය ආරම්භ කිරීම, වගාවත් එක්ක කටයුතු කිරීම ඉතාමත් වටින කාරණාවක්. ඉදිරියේ දෙනවයි කියන ආහාර අර්බුදයටත් ඒ පිළීමක් බවට පත් වේ. ඒක නිසා අපි හැම කෙනෙක්ම පුළුවන් තරම් උත්සාහ කරමු වගාව පැත්තට යොමු වෙන්නට, ආහාර අර්බුදයෙන් රට ගොඩ යන්නට. ඒ කියන ආහාර අර්බුදය එසේ නොවේවා කියන තැනට ප්‍රාර්ථනා විතරක් එකතු කරාට හරියන්නේ නැහැ. අපි ක්‍රියා වෙන්නේ සඳහා දායක විය යුතුයි කියන එක අනිවාර්යෙන් මතක් කරගන්න ඕන. දැඩි ආහාර හිඟයක් අතලඟ කියලා දිවයින පුවත්පත අපි ඒ තොරතුරු වාර්තා කරනකොට මොන්න අපිට දැන් මේ මොහොතේ දකින්න පුළුවන්කම තිබෙනවා. LPTA නිවසක පිපිරීමකින් ව්‍යාපාරිකයට බරපතල තුවාල කියලා තොරතුරක් අද දවසේදී දිවයින පුවත්පතත් වාර්තා කරනවා. ඒ දිවයින පුවත්පත. දැන් අපි දින මින පුවත්පතටයි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. අපි අර දෙහිවල සත්වෝද්‍යානයේ නැලවෙන ව්‍යාඝ්‍ර පැටවුන් පිළිබඳව තුන්දෙනා පිළිබඳව කතා කරපු වෙලාවේදී දිනමින පුවත්පත තමන්ගේ ප්‍රධාන සිරස්තල අතරට ඡායාරූපයක් ඉදිරිපත් කරනවා. මෙන්න මේ විදිහට ව්‍යාඝ්‍ර පැටවුන්ට නම් තබන්න පාසල් සිසුන්ට වරම් කියලා. ඒ කියන්නේ පාසල් සිසුන්ට ඉඩකඩක් තිබෙනවා මේ ව්‍යාඝ්‍ර පැටවුන්ට නම් තබන්න. ඒක නිසා අපි පොඩ්ඩක් ඇතුල් පිටුවට ගිහිල්ලා බලමු මොකක්ද මේ කාරණාව, විශේෂයෙන්ම කොහොමද මේ සඳහා ඔබට සම්බන්ධ වෙන්න පුළුවන්, දරුවන්ට කොහොමද මේ සඳහා සම්බන්ධ වෙන්න පුළුවන් කියලා. මීට මාස 3කට පෙර දෙහිවල සත්තු උද්‍යානයේ උපත ලැබූ පිරිමි බෙන්ගාලි ව්‍යාඝ්‍ර පැටවුන් 30 දෙනෙකු ඊයේ මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කරයි කියන තොරතුරු වාර්තා කරනවා. මේ ඉදිරිපත් කරනු ලැබුවේ 2008 වසරේ චීනයේ සිටගෙන රොබින් නම් පිරිමි සත්වයාගේ සහ කෙල්ල නමින් ආමන්ත්‍රණය කරන ලබන බෙන්ගාල ව්‍යාඝ්‍ර දේනුවගේ පැටවු 30 දෙනෙක්. මේ පිරිමි පැටවු ව්‍යාඝ්‍ර පැටවුන්ට නම් තියන්නට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව පාසල් සිසුන්ට ආරාධනා කරනවා. එහෙනම් ඉතින් ඔන්න ඔබට පුළුවන් දුවලා පුතාලට මේ පිරිමි ව්‍යාඝ්‍ර පැටවුන් 3 දෙනෙක් ඉන්නේ. ඉතින් පිරිමි නම් 3ක් තමයි අවශ්‍ය වෙන්නේ. 10 වෙනිදාට පෙර ජූනි මාසේ 10 වෙනිදාට පෙර අධ්‍යක්ෂ ජාතික සත්වෝද්‍යානයේ දෙහිවල කියන ලිපිණයට තමයි ඔබ එවන්නට ඕන. එහෙම නැත්නම් zoo@slt.lk zoo@slt.lk කියන විද්‍යුත් තැපෑලට යොමු කරන්නත් පුළුවන් නම් තෝරාගෙන. එම නම් අතුරින් තෝරා ගන්නා පාසල් සිසුන් සඳහා ත්‍යාග ප්‍රදානය කරන්නට සූදානම් බවත් අධ්‍යක්ෂකවරයා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කරනවා සත්වෝද්‍යානයේ. ඉතින් ඔබට පුළුවන් 10 වෙනිදාට පෙර මේ ලිපිණයට, විශේෂයෙන්ම අධ්‍යක්ෂ ජාතික සත්වෝද්‍යානයේ දෙහිවල කියන ලිපිණයට මේ ව්‍යාඝ්‍ර පැටවුන් 3 දෙනාට නම් 3ක් යෝජනා කරන්න. ඔබේ නම යෝජනා කරොත් එහෙම ඔබ තෝරන නමක් තෝරාගත්තොත්, ඔබ යෝජනා කරන නමක් තෝරාගත්තොත් ඔබට වටිනා ත්‍යාග ලබා දෙන්නත් සත්වෝද්‍යානයේ සූදානම් වෙලා ඉන්නවා. මාස 5කට පාස්පෝර්ට් 2,88,654ක් හදලා ඔන්න තත්ත්වේ. මේ වසරේ ගෙවුණු මාස 5ක කාලය තුලදී පමණක් 2,88,645ක ගමන් බලපත්‍ර ප්‍රමාණයක් ආගමන විගමන දෙපාර්තමේන්තුව තුලින් නිකුත් කරලා තිබෙනවා. ඒ සඳහා එල්ලීම් කරලා හදාගෙන තිබෙනවා කියන කාරණාව තමයි දවසේදී වාර්තා කරන්නේ. රට හැර යන්නට උත්සාහ කරන පිරිසේ වැඩිවීම කොයිතරම්ද කියලා අපිට දැනෙනවා. ඩොලර් බිලියන 5ක ණය ගෙවීමත් ඩොලර් බිලියනකින් සංචිත නැංවීමත් ඉලක්කයයි කියලා අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. ඒ අනුව මෙහි තවදුරටත් වාර්තා වෙනවා
ඇමරිකන් ඩොලර් බිලියන 5ක් ණය ඇතුළු ආපසු ගෙවීම වලටත් තවත් ඇමරිකන් ඩොලර් බිලියන 1කින් රටේ සංචිත ඉහළ නැංවීමටත් මේ වසරේදී ඉලක්ක කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරා කියලා තමයි කියන්නේ. ශිරෝමි අබේසිංහ තොරතුර වාර්තා කරනවා. හොඳ ඉලක්කයක්, හොඳ සිතිවිල්ලක්, හොඳ කාරණාවක් කරන්න පුළුවන් නම් එහි තමත් වටිනවා. ජනතාවට බදු පැනවීම පිළිබඳව දවසේ පුවත්පත් ගණනාවක තොරතුරු වාර්තා කරලා තියෙනවා. හැබැයි ඉතින් බදු බර නම් එන්න වැඩි වෙනවා. ඒ විදිහටද දන්නේ නැහැ මේ දේවල් සිද්ධ කරන්නේ කියන කාරණාවත් එක්ක පුංචි බයක් මිනිස්සුන්ගේ හිතවලට ඇති වෙනවා මෙහෙම දේවල් කියනකොට. ස්වාධීන පක්ෂ එකමුතුවෙන් 21කට යෝජනා කියලා තොරතුරක් වාර්තා කරනවා. ස්වාධීන පක්ෂ එකමුතුවෙන් තමයි 21 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේට යෝජනාවන් ඉදිරිපත් කරලා තිබෙන්නේ. තරුණ පිරිසගේ යෝජනාවත් ඉදිරිපත් වුණා කියලා අපි ඊයේ දවසේදී වාර්තා කරා. මේ දේවල් එකතු කරගන්නව නම් වටිනවා මේ සියලු කාරණා තුලදී. ජනතාවට පීඩා වුණොත් උද්ඝෝෂණකරුවන් අත්අඩංගුවට කොට ගන්න කුරුදුවත්ත පොලිසියට නියෝග. මහජන පීඩා ඇති වන අයුරින් හැසිරෙන උද්ඝෝෂණකරුවන් පොලිස් බලතල භාවිත කරමින් අත්අඩංගුවට ගන්නා ලෙස තමයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ ඊයේ කුරුදුවත්ත පොලිසියට නියෝග කළයි කියලා තොරතුරු වාර්තා වෙන්නේ. දුමින්ද සිල්වාට ජපුර රෝහලේදී විශේෂ ආරක්ෂාවක් දීලා දෙනවා කියලා තමයි කියන්නේ. ජපුර රෝහලේදී රඹුක්කන වෙඩි තැබීමේ සිද්ධිය හා සම්බන්ධ කාරණාවක් අද දවසේදී දින මින පුවත්පතත් වාර්තා කරනවා නොවේ විදිහට පොලිස්පතිට CID අධ්‍යක්ෂකට 27 දා උසාවියේ එන්නේ නොතේසි කියලා තමයි ඒ තොරතුරේදී කියවෙන්නේ. ව්‍යවස්ථා බිහිවිය යුත්තේ රටේ අවශ්‍යතාවය මතයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර කරන ප්‍රකාශයක් ඔහුගේ ඡායාරූපිකුත් එක්ක දවසේදී වාර්තා කරනවා මේ විදිහට දින මින පුවත්පත. පාර්ලිමේන්තු ව්‍යවස්ථා බිහිවිය යුත්තේ ඉදිරියට පත්වන දේශපාලකයාට වාසි වන අයුරුන් නොව රටේ අවශ්‍යතාවය මත බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා පැවසී. ඔව් ව්‍යවස්ථාවන් මේ කියන දේවල් සියල්ල වෙන්න ඕන ඉන්න සහ ඉදිරියට එන අය ගැන හිතාගෙන නෙවෙයි රටේ ඉදිරිය, රටේ අනාගතේ, රටේ හෙට දවස ගැන හිතලා මතලා කටයුතු කරලා කියන එක තමයි අපෙත් අදහස. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පක්ෂය 21කට සහාය දෙනවායි කියලා මේ තොරතුර වාර්තා කරනවා. 21 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ පනත් කෙටුම්පත සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහයෝගය දෙන බවත් ඒ සඳහා අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රකාශ කරනවා කියලා තමයි අපිට කියන්න තියෙන්නේ දින මින පුවත්පත කියන විදිහට. උසස් පෙළ විභාගයේ ඔක්තෝබර් හෝ නොවැම්බර් වල දින මින පුවත්පතත් වාර්තා කරනවා. අපි මේ පිළිබඳව අමාත්‍යවරයාගේ ප්‍රකාශයන් එක තවත් පුවත්පත් කිහිපයකදීම අද උදෑසන ඔබට තොරතුරු ඉදිරිපත් කළා. අගමැතිවරයා මැති සභාවට විශේෂ ප්‍රකාශයක් ලබන අඟහරුවාදා දවසේ සිදු කරනවා කියන එක දිනමින පුවත්පතත් අද දවසේදී වාර්තා කරලා තියෙනවා. ඒ සමගම තවත් තොරතුරකට යන්න සූදානම් වෙනවා. ඇමති කංචන සංචිත ගැන කියයි ඩීසල් टොන් 18825ක්, සුපර් ඩීසල් टොන් 42ක්, 92 පෙට්‍රල් टොන් 33498ක්, 95 පෙට්‍රල් टොන් 13061ක්, ගුවන් ඉන්ධන ටොන් 366ක් කියලා තමයි කියන්නේ. මේ සංචිත පිළිබඳව අමාත්‍යවරයා විශේෂ බාර අමාත්‍යවරයා විසින් කරන ප්‍රකාශයක්. ඉදිරියේදී යලිත් වතාවක් අර්බුදයකට යන්න සිද්ධ වෙයි කියන කාරණාවන් සමාජය තුළ තනින් තන ඉස්මතු වෙන කාරණා බවට පත් වෙලා තිබෙනවා. අපේ බලාපොරොත්තුව ජනතාවට හානියක් කරදරයක් සිදු නොවන තොරතුරු අපිට වාර්තා කරන්න තියෙනවා නම් ඒ තමයි වටින්නේ. ඒ සමගම අපේ චීනය හා සම්බන්ධ තොරතුරුකුත් තිබෙනවා කියලා අපිට වාර්තා වෙනවා. ශ්‍රී ලංකාවට මාස 6කට සරලන ඖෂධ තොගයක් පළමු තොගය අද තමයි එනවයි කියලා වාර්තා වෙන්නේ. චීනයෙන් ශ්‍රී ලංකාවට මාස 6කට සරලන ඖෂධ තොගයක්. චීනයෙන් ඉන්දියාවෙන් ආධාර විදිහට ලබා දෙනවා. හුඟක් දේවල් ණය විදිහට ලබා දෙනවා. රට ගොඩ ගන්නට අවශ්‍ය සහයෝගය හුඟක් රටවලින් ලබා ගන්නට පුළුවන්කම තිබෙනවායි කියලා හුඟක් තැන්වලදී අපිට ආරංචි වෙනවා. ඉතින් මේ දේවලුත් එක්ක කෙසේ හෝ මේ පවතින තත්ත්වෙන් ඉහළට යන්න පුළුවන් නම් එය තමයි අපිට වටින්නේ. ඒ ගැන කියනකොට ලංකාදීප පොත්පත මෙන්න මේ විදිහේ තොරතුරක් වාර්තා කරනවා. අග්‍රාමාත්‍යවරයාගේ ඡායාරූපයකුත් එක්ක අර්බුදයේ සමනයට විදෙස් ආධාර ගත හැක්කේ IMF එක්ක එළඹෙන ගිවිසුම් මතයි කියලා තමයි තොරතුර වාර්තා වෙන්නේ. ඒ සමගම අද දවසේදී රටේ ආර්ථිකය අනුව පාර්ලිමේන්තුවට සරල ආහාර වේලක් කියලා තොරතුරක් වාර්තා කරනවා. පාර්ලිමේන්තුවේ ආහාර වේල පිළිබඳව ආහාර ලබා දීම පිළිබඳව උදේ ලබා දෙන තේ එකේ ඉඳලා සමහර විට රාත්‍රියේ
ලබා දෙන ආහාර වේල දක්වාම විවිධ කතන්දර අපිට අහන්න දකින්න ලැබුණා. කොහොම නමුත් අද දවසේ වාර්තා වෙන රටේ ආර්ථිකය අනුව පාර්ලිමේන්තුවට සරල ආහාර වේලක් කියලා. ඒ සරල ආහාර වේල මොකක්ද කියලා දැනගන්න තියෙනවා හරි වටිනවා නේද? ඉස්සරහට අපිට තොරතුරු ලැබුණොත් අපි ඔබට කියන්නම්. ගෑස් තොග ඉවරයි. අද බෙදන්නේ සිලින්ඩර් 16000යි කියලා තොරතුරක් වාර්තා වෙනවා. ගෑස් පෝලිම ඊයේ දවසෙත් අපි දැක්කා. අදත් උදෑසන පාන්දර ඉඳලම ගෑස් පෝලිම් වල මිනිස්සු ඉන්නවා. අපිට දකින්න පුළුවන්කම ලැබුණා. ගෑස් තොග ඉවරයි. අද බෙදන්නේ සිලින්ඩර් 16000යි කියලා තොරතුර වාර්තා කරනවා ලංකාදීප පුවත්පත. අපස උසස් පෙළ විභාගය පිළිබඳව ලංකාදීප පුවත්පතත් තොරතුරු වාර්තා කරනවා. විභාගය ඔක්තෝබර් වල පැවැත්වෙනවා කියලා තමයි මේ කාරණාවේදී අපිට කියන්නට තිබෙන්නේ. අපි සූදානම් වෙනවා මේ වෙලාවේදී අවධානය යොමු කරන්නට මව්බිම පුවත්පතටත් මව්බිම පුවත්පතේ වාර්තා කරන තොරතුරු අතර දේශපාලන පැත්තට ටිකක් අවධානය යොමු කරොත් එහෙම ආණ්ඩුවේ නව බදු ගහෙන් වැටුණු මිනිහාට දෙපාරක් ගොනා ඇනීමක් කියලා තමයි කියන්නේ. මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති තමයි මේ ප්‍රකාශය කරන්නේ. ඔහුගේ ඡායාරූපකත් එක්ක අපිට දවසේදී දකින්න පුළුවන්. ධනපති පන්තියට බදු පනවනවා වෙනුවට දුප්පත් මිනිසාට ආදායම් බදු පැනවීම ගහෙන් වැටුණු මිනිහාට ගොනා දෙතුන් පාරක් ඇන්නා වැනියයි කියා ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කරා කියලා තමයි මව්බිම පුවත්පත වාර්තා කරන්නේ. තොරතුරු ගෙනෙන්නේ අනුරාධා හේරත්. ස්වාධීන පක්ෂ එකමුතුවෙන් 21ට සංශෝධන 17ක් විනීතා එම් ගමගේ වාර්තා කරන වාර්තාවක්. ඒ සමගම මහින්ද කහඳගම CID අත්අඩංගුවට කියලා තොරතුරක් වාර්තා කරනවා. මේ අනුව කොළඹ නගර සභාවේ නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත්තා කියලා තමයි ඒ තොරතුරේදී වාර්තා වෙන්නේ. IMF එකෙන් ඩොලර් බිලියන 3ක ණයක් ඒ බවත් වාර්තා කරනවා මව්බිම පුවත්පත. ජනතා ප්‍රශ්න වලට විසඳුම් නැත්නම් රටවිරු පවුල් මැතිසබේ වටලනවා විදේශ බලකා සංවිධානය කියයි. මේ රටවිරු පවුල් ලංකාවට ආදායම් ගේන ඩොලර් ගෙනන පිරිස ජනතාවගේ ප්‍රශ්න වලට විසඳුම් නැත්නම් රටවිරු පවුල් මැතිසබේ වටලනවා කියලා තමයි තොරතුර වාර්තා කරන්නේ. මේ සියලු තොරතුරු කරුණු කාරණාත් එක්ක අපි ඔබට අද දවසේදී මේ පුවත්පත්වල තිබෙන තොරතුරු ගණනාවක් ඉදිරිපත් කරලා ඇතුල් පිටු වලටත් අවධානය යොමු කරන්න තමයි දැන් බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව දිනමින පුවත්පත තොරතුරක් වාර්තා කරනවා විල්පත්තු මහකැලේ වෙඩිවෙදුණු කෙනරට වනජීවීන් ප්‍රතිකාර කියලා කුඩා පැටවත් කෙනර අසලම ඉන්නවා කියලා තමයි තොරතුර වාර්තා කරන්නේ. ඒ අනුව දිනමින පුවත්පතේ මේ තියෙන තොරතුරු කරුණු කාරණාවලින් පස්සේ අපි දිවයින පුවත්පතටත් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. දිවයින පුවත්පතේ මුල් පිටුවේ තොරතුරු සියල්ලම පහේ අපි ඔබ වෙත රැගෙන ආවා. දැන් ඇතුල් පිටු වලටයි අපේ අවධානය. රඹුක්කන කලහකාරයේ සිදුවීම මිනිමරුමක් සිදු වෙලා සැකකාර පොලිස් නිලධාරීන්ට අප දෙන්න බෑ. මහේස්ත්‍රාත් වාසනා නවරත්න කරන ප්‍රකාශයකුත් එක්ක මේ තොරතුර වාර්තා කරනවා. අප්‍රේල් මාසේ 19 වෙනිදා රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් තමයි මේ තොරතුර මේ විදිහට ඉදිරිපත් වෙන්නේ. එහිදී කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වූ KB කීර්තිරත්න මහතා හා පොලිස් සැකකරුවන් තිදෙනා මෙම මාස පළවන දින කෑගල්ල මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය වෙත ඉදිරිපත් කරා කියන තොරතුරත් ඒ අනුව මේ ප්‍රකාශය සිදු කරා කියලා තමයි අද දවසේදී දිවයින පුවත්පත වාර්තා කරන්නේ. රජය ලබා දෙන කාබනික පොහොර වලට ගොවීන් අකමැති. හම්බන්තොට ගොවි සංවිධානයේ ලේකම් එස් සාලියකොට තමයි ඒ විදිහට කියන්නේ. හම්බන්තොට නන්දන වික්‍රමගේ කරන වාර්තාවක්. බිලියත ප්‍රදේශ සභාවේ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් දෙදෙනෙක් ඉල්ලා අස්වෙති. පෞද්ගලික හේතුන් මත පොහොට්ටුවේ මන්ත්‍රී දුරවලින් ඉල්ලා ආස් වෙන බව තමයි මෙහිදී තවදුරටත් වාර්තා වෙන්නේ. වහලෙන් බැස වයෝවෘද්ධ කාන්තාවකගේ වීමිටි 10ක් හොරකම් කරලා. ඔන්න බලන්නකො ඉතින් වීමිටි ටිකටත් හොරු ගෙනියන තත්වයකට පත් වෙලා තියෙන්නේ. මේ තොරතුර අපිට වාර්තා වෙන්නේ රුපියල් 70000කට වැඩි වටිනාකම යුතු වීමිටි තොගයක් හොරකම් කිරීම සම්බන්ධයෙන් පොලිසිය මගින් පුද්ගලික අත්අඩංගුවට ගත්තා කියන තොරතුරත් එක්ක. ඇල්පිටිය නිවසක සිදු වූ පිපෙනීමකින් ව්‍යාපාරිකයෙකුට තුවාල. මේ පිළිබඳව ප්‍රධාන සිරස්තල තුලත් සමහර පුවත්පත්වලදී වාර්තා කරා. දවසේදී දිවයින පුවත්පතේ තොරතුරු වාර්තා කරන ඡායාරූපකත් එක්ක ඇල්පිටියේ නිවසක සිදු වූ පිපිරීමකින් ව්‍යාපාරිකයෙකුට තුවාල කියලා තොරතුරක්. ඔන්න ඔය අතරතුරේ නෙත පිනවන සිත සනසන දිය ඇලි කොමලී කියලා ලස්සන දිය ඇල්ලක ඡායාරූපයකුත් එක්ක අද දවසේදී දිවයින පුවත්පත වාර්තා කරනවා.
මධ්‍යම කතුකරේ බටහිර බැවුම් ප්‍රදේශයක පවතින අධික වැසි සමග ප්‍රදේශයේදී යලි සක්‍රිය වීමෙන් ඒ වගේ චමත්කාරයද ඉහළ ගොස් ඇත කියලා තමයි මේ තොරතුරේ වාර්තා වෙන්නේ. පවතින වැසි සත්වයන් හේතුවෙන් දෙවන් හා දියගලදී යලි සක්‍රිය තත්ත්වයට පත්ව ඇති අයුරු මේ ඡායාරූපයෙන් දැක්වේ කියලා තමයි ඒ තොරතුරේදී අපිට කියන්න තියෙන්නේ. වෙහෙරගල කන්දේදී අපවත් වූ හිමිනමගේ අභිරහස පශ්චාත් මරණ පරීක්ෂණයෙන් එළියට කියලා ඒ හිමිනමගේ මරණ පරීක්ෂණයත් සමග ඒ හා සම්බන්ධ තොරතුරු ගණනාවක් වාර්තා වෙනවා තියෙනවා. පිලිස්සීම් තුවාල සහිතව මිය ගියපු ස්වාමින් වහන්සේ නමක් පිළිබඳව තමයි අපිට ඒ තොරතුරු ඔබට කියන්න තියෙන්නේ. විභාග අවසන් කළ සිසුවිය අතුරුදහන් මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි ඇතිලිවැව ප්‍රදේශයේ ශිෂ්‍යාවක් පළවෙනිදා විභාගයට පෙනී සිට රාත්‍රී 7 වනතුරු ආපසු නිවසට නොපැමිණි බව ඇගේ නිවසේ මව විසින් කුඩාවේ පොලිසියට පැමිණිල්ලක් කර තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. 17 වන විහි පසු නැයසිය පෙම්වතා සමග යන්නට ඇත පොලිසිය විශ්වාසය පළ කරයි කියලා තොරතුරේ වාර්තා කරනවා. අපි සූදානම් වෙනවා කෙටි විරාමයක් ලබා ගන්න සියත පත්තරය තුලින්. විරමෙන් පස්සේ තවත් වටින වැදගත් තොරතුරු රැසක් ඔබට කියන්න අපි සූදානම්. අපි දැන් සූදානම් වෙනවා දිවයින පුවත්පතේ විදෙස් තොරතුරු වලට අවධානය යොමු කරන්නට. ඒ මන්ති මාරඹගේ තමයි සංස්කරණය කරන්නේ මේ විදෙස් ප්‍රවෘත්ති සම්බන්ධ ප්‍රවෘත්ති අදාළ දේවල් ටික තොරතුරු ටික. ඒ අනුව වාර්තා වෙනවා මෙන්න මේ විදිහට. එංගලන්තයේ 20 ලක්ෂයකට ලොං කොවිඩ් එංගලන්තයේ 20 ලක්ෂයකට පමණ පිරිසක් කොරෝනා ආසාදන තත්ත්වයට පත් වූවත් ඉන් පසු කාලයේදී මුහුණ දෙන දිගු කාලීන කොවිඩ් ආසාදන තත්ත්වයට ඔවුන් මුහුණ දීම පිළිබඳව තමයි මේ වාර්තා වෙන්නේ. එරට ජාතික සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව තමයි මේ පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරලා තියෙන්නේ. ලොං කොවිඩ් තත්ත්වයෙන් පෙළෙන බවට අනාවරණය වෙච්ච 20 ලක්ෂයක් දෙනාගෙන් 17 ලක්ෂයක් දෙනා සති 12ක පමණ පෙර තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වැළඳී තිබුණු බවට සැකකෙන බව ප්‍රකාශ කරනවා කියලත් ඒ තොරතුරු තුළ තවදුරටත් තොරතුරු එකතු කරලා තිබෙනවා. ඇමරිකාවේ සිරදනම මෙදිමින් සිටි ප්‍රබල කොලොම්බියානු මද්‍රව්‍ය ජාරාමුකරු මරුට කියලා තොරතුරක් වාර්තා වෙනවා. මේ වසර 30ක සිරදනමක් විඳමින් හිටපු කෙනෙක් තමයි කොලොම්බියානු ජාතික ප්‍රබල කොකේන් මද්‍රව්‍ය ජාරාමුකරුවෙක්. 83 හැවිරිදි වේ පසුවේදී තමයි මේ විදිහට මිය ගිහිල්ලා තිබෙන්නේ. ඊසාන දිග බ්‍රසීලයේ ජල ගැලීම් සහ නායම් හේතුවෙන් 100කට අධික පිරිසක් මරණයට පත් වෙලා තිබෙනවා කියලා තොරතුරක් වාර්තා වෙනවා. ලංකාවේ මේ දවස්වල ජල ගැලීම් නායම් සිදුවෙන කාලයක මේ ඊසාන දිග බ්‍රසීලයේ ජල ගැලීම් නිසා නායම් නිසා සිදු මරණ පිළිබඳව වාර්තා වෙන්නේ. ඇමරිකාවේ රෝහලක සිදු වෙඩිතැබීමක් 5 දෙනෙක් මරුට ඒ වෙඩිතැබීමකින් 5 දෙනෙක් මරණයට පත් වුණා කියලා තමයි තොරතුර වාර්තා වෙන්නේ. අපි ඊළඟට සූදානම් වෙනවා දිවයින පුවත්පතේම ක්‍රීඩා තොරතුරු වලට අවධානය යොමු කරන්නට. ඔසීට එරෙහි වේගපන්දුව මාලිංගට මේ ප්‍රකාශ වෙන්නේ සංචාරක ඕස්ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන පන්දු වාර 20 ක්‍රිකට් තරඟාවලිය සහ එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු උපදේශක ලෙස හිටපු වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පත් කරයි කියන කාරණාව තමයි මේ විදිහට දිවයින ක්‍රීඩා අතිරේකය තුළ තොරතුරු වාර්තා කරලා තිබෙන්නේ. යුක්‍රේන පාපන්දු අවසන් තරඟාවලියට පියවරක් පසුපසින් කියලා ඔන්න පාපන්දුවට වැඩි අවධානයක් යොමු වෙනවා. ලෝකයේ ටිකක් ජනප්‍රියම ක්‍රීඩාවක් විදිහට සැලකෙන්නේ පාපන්දු ලෝක කුසලාන තරඟාවලියට සුසුකම ලැබීමේ තරඟාවලිය යටතේ යුක්‍රේන සහ ස්කොට්ලන්තය අතර ඊයේ පැවැත්වෙන තරඟයේ ගෝල 31ක ජයග්‍රහණයක් ලබා ගැනීමට යුක්‍රේන කණ්ඩායම සමත් වුණා කියන තොරතුරු තමයි ඒ විදිහට වාර්තා කරලා තියෙන දිවයින පුවත්පත. චැම්පියන්ස් ලීග් ශූරතා පාපන්දු තරඟාවලිය අද ආරම්භ වෙනවා කියලා කියනවා. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කර ඇති චැම්පියන්ස් ලීග් ශූරතා පාපන්දු තරඟාවලිය අද පස්වර 3:30ට කොළඹ කුරුණෑගල මාතර කේන්ද්‍ර කරගමින් ආරම්භ කරන්නට සූදානම් කියන කාරණාව තමයි අපි ඔබට කියන්නේ ඒ විදිහට. ඒ අතරතුරදී අංගම් සටන් ශිල්පය නගා සිටුවීමට ඇමතිගෙන් යෝජනාවක්. රොෂාන් රණසිංහ අමාත්‍යවරයා තමයි විශේෂ බාර අමාත්‍යවරයා බවට පත් වෙලා ඉන්නේ. එතුමා අංගම් සටන් ශිල්පය නගා සිටුවන්නට සූදානම් වෙලා තියෙනවා කියන කාරණාව පසුගිය දවස්වලත් අපි සමහර පුවත්පත්වල වාර්තා කළ තිබෙනවා. ඒ පිළිබඳව ටිකක් දීර්ඝ විස්තරයක් අද දවසේදී දිවයින පුවත්පත වාර්තා කරනවා. ලෝක පාපති දිනය අද ශ්‍රී ලංකාවේ සමරනවා කියන තොරතුරයි මේ විදිහට අපි ඔබට ඉදිරිපත් කරන්නේ. ඒ අනුව
පාපදී දිනේ නිමිත්තෙන් කිඹුලාවල සිට බත්තර මුල්ල ඔස්සේ නිදහස් චතුරස්‍රය දක්වා පාපදී සැවරයක් පැවැත්වීමට කටයුතු සූදානම් කළා තිබෙන බව ශ්‍රී ලංකා පාපදී සම්මේලනයේ නව සභාපති විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂද සිල්වා මහතා තමයි ප්‍රකාශ කරලා තිබෙන්නේ. දැනට ලංකාවේ පවතින අර්බුදකාරී තත්ත්වය, ඉන්ධන හිඟය, ඉන්ධන අර්බුදය මේ කියන කාරණාවන් එක්කත් පාපදිය ඉතාමත් හොඳ දෙයක් බවට පත් වෙනවා. ඒ අනුව භාවිතා කරන්න තියෙන ප්‍රවාහන සඳහා වියදම් අඩුම ප්‍රවාහන මාධ්‍ය බවට පත් වෙන්නේ පාපැදිය. ඉතින් පාපැදියට හුඟක් දෙනෙක් දැන් ගමන් කරමින් සිටින ආකාරයත් අපිට වාර්තා වෙනවා. පසුගිය දවස්වලත් අපි ඉදිරිපත් කළා විශේෂඥ වෛද්‍යවරුන්, මහාචාර්යවරුන්, ආචාර්යවරුන්, ඒ වගේ පිරිසක් දැන් පාපැදියට ගමන් කරලා මේ අර්බුදයෙන් මිදෙන්නට ක්‍රමවේදයන් හොයාගන්න. ඔය ශරීර සෞඛ්‍යයටත් හොඳයි කියන එක තමයි කියන්න වෙන්නේ. හැබැයි පාපැදියේ මිලත් දැන් හුඟක් ඉහළ ගිහින්. ඒ ආකාරයට අපි ඒතරතුරු ටික ඔබට ඉදිරිපත් කරනවා. දිවෙන පුවත්පතෙන් දැන් අපි අවධානය යොමු කරනවා ක්‍රීඩා පිටුවට. මේ වෙලාවේදී අපි යන්නේ මේ තොරතුරු ටික ඔබට ඉදිරිපත් කරන්න, විශේෂයෙන්ම දිනමින පුවත්පත අපිට කියන තොරතුරු මොනවද කියලා ඔබට කියන්න. වසර 3කට පසු චැම්පියන් ලීග් පාපන්දු ශූරතාවලිය අද ආරම්භ කියලා කියනවා. දිවයින පුවත්පතේ වාර්තා කරපු තොරතුරක්ම තමයි ඔබ මේ දකින්නේ. අද දවසේදී දිනමින වාර්තා කරන ආකාරයේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ප්‍රමුඛතම චැම්පියන් ලීග් පාපන්දු ශූරතාවලිය අද සිට පැවැත්වෙන්න කටයුතු යොදා තිබෙනවා කියන එක තමයි මේ කියන්නේ. මෙහි සඳහන් වෙනවා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයත්, කුරුණෑගල මාලිගා පිටිය, මාතර කොටවිල යන ක්‍රීඩාංගණවලදී හවස 3:30ට තරගාවලිය ආරම්භ කරන්න සූදානම්. අන්තර් සමාජ 2020 මුවස් පරදවා යුද හමුදාව අවසන් වටේට අන්තර් සමාජ 2020 ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටේ ස්ථානයක් වෙන් කර ගැනීම සඳහා ඊයේ පැවති ඩී කණ්ඩායමේ තීරණාත්මක තරගයෙන් මුවස් ක්‍රීඩා සමාජය පරදවා කඩු 3ක් හිමි කර ගැනීමට යුද හමුදාව සමත් වුණායි කියන කාරණාවයි අපි ඔබට ඉදිරිපත් කරේ. මෝටර් රථ ක්‍රීඩා සුක්කානම නැවත අෂ්හාර් අතට ජයරූපිකුත් එක්ක මේ පරකලන්නේ ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රීඩා සංගමයේ සභාපති ධූරය පිළිබඳවයි ඒ තොරතුරු ඉදිරිපත් වෙන්නේ. ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා තරඟ ප්‍රවේශ පත්‍ර හෙට සිට ඔන්න සංචාරක ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකාව කණ්ඩායම අතර තරඟ නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයන්ට හිමි වෙලා තිබෙනවා. කාලයකට පස්සේ ඉතාමත් හොඳ අවස්ථාවක් ශ්‍රී ලංකේය ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ට ඔන්න අවස්ථාව ලැබිලා තිබෙනවා. ඒ අනුව මේ ක්‍රීඩා ප්‍රවේශ පත්‍ර මිලදී ගන්නට පුළුවන්කම තිබෙන්නේ විශේෂයෙන්ම ක්‍රිකට් ආයතන මූලස්ථානයෙන් ගන්න පුළුවන්. ඊට අමතරව ශ්‍රී ලංකන් cricket.lk වෙබ් අඩවියෙන් ප්‍රවේශ පත්‍ර මිලදී ගැනීමේ හැකියාව තිබෙනවා. එහෙම නැතුව මෙම තරඟාවලිය සඳහා ක්‍රීඩා භූමියට ක්‍රීඩා පිටියට ඇවිදilla එතන ප්‍රවේශ පත්‍ර විකිණීමක් සිදු වෙන්නේ නැහැ. එතනදී මිලදී ගැනීමක් සිදු වෙන්නේ නැහැ කියන කාරණාව විශේෂයෙන් අපි ඔබට මතක් කරනවා. කලින් ප්‍රවේශ පත්‍ර වෙන් කරවාගෙන තමයි තරඟ නැරඹීම සඳහා යන්න අවශ්‍ය වෙන්නේ. විශේෂයෙන්ම වර්තමානයේ මේ තත්ත්වයට එක්ක සංචාරක ශේෂ්ත්‍රයට ඉතාමත් වටින පණිවිඩයක් ගෙන යන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ලංකාවට ක්‍රිකට් ක්‍රීඩාව යලිත් තතාවක් මේ විදිහට ඉදිරිපත් කිරීම නැත්නම් තරඟ පැවැත්වීමත් එක්ක ලංකාවේ තත්ත්වය විදේශිකයන්ට යහපත් කියන එකට යම් හෝ මට්ටමින් යම් ඉඟියක් ලබා දෙන්න ඉඩකඩක් ලැබෙවි. අපි සූදානම් වෙනවා දැන් අවසාන වශයෙන් සියලුම පුවත්පත්වල තිබෙන කාටූන් වලට අවධානය යොමු කරන්නට. දිනමින පුවත්පතටයි මුල්ම අවධානය. අංජනගේ කාටූන් බිත්තරයක් රුපියල් 50ට යයිලු බං. දැන් බිත්තර දාන්නේ කිකිලියෝ නෙවෙයිද කියලා අහනවා. දිනමින පුවත්පතේ ඇතුල් පිටුවල තිබෙන කාටූන් ශ්‍රීකාන්තගේ ශ්‍රී දූපත අමරවීරවයි සිරිපාලවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තනතුරු වලින් අයින් කරනවලු බං. සුළු දඬුවමක් දුන්නට අකීකරු පුතාලව ගෙදරින් එළවන්නේ නෑනේ සර්. ඒ කියන්නේ ඉතින් තනතුරු වලින් විතරයි අයින් කරන්නේ. පක්ෂයෙන් එළියට දාන්න අදහසක් නෑ කියන එක තමයි. අරක්කු සිගරට් ගානත් උත්සයි කියලා ඔන්න පුවතක් තිබෙනවා. කොහෙද ඔය යන්නේ කියලා අහනවා. එතකොට මේ පුද්ගලයෙක් පන්දමකුත් අතේ තියාගෙන කියනවා ගිනි තියන්න කියලා වැඩක් නැහැ. අංජන ඉන්ද්‍රජිත්ගේ කාටූන් එකටයි දැන් අපේ අවධානය. ඇමතිකම් ගත්ත අය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තනතුරු වලින් දොට්ට දානවා. ඉතින් පක්ෂම දොට්ට දාන්න පුළුවන් නේ. අපි කියපු කතාවම කාටූන් එකද කියනවා. එතකොට පක්ෂ ඉතුරු වෙන්නේ කී දෙනාද බං කියලා අහනවා. කියලා වැඩක් නැහැ. ඔය විදිහට අපි ඒ පුවත්පතෙන් පස්සේ අද පුවත්පතටයි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. අද පුවත්පතේ ෆ්‍රයිඩේ බුලට්
ආවත් කියාගෙන දෙමිසුර ලොව මවලා දැම්මේ අමන විදිහට ගොවිතැන දවලා ඉඳගෙන බබා ලෙස රට නපුරට යවලා කාපන් කියනවා දැන් හැකි ලෙස වවලා. රටට කරපු හරියක් හුඟක් අය ඉතින් නේද? ඒ දේවල් පිළිබඳව තමයි ඒ තොරතුරු වාර්තා වෙන්නේ. ඔය කාරණා සියල්ලත් එක්ක අපි බලන්නේ තවත් අතුල් පිටුවල මොනවද තියෙන්නේ කියන කාරණාව. ඒ අතරතුරේදී අපි සූදානම් වෙනවා දිවයින පුවත්පතට අවධානය යොමු කරන්න. දිවයින පුවත්පතේ Facebook කාටුනේටයි දැන් අපි ඔබේ අවධානය යොමු කරවන්නේ. ආණ්ඩුවට ගිහින් ඇමතිකම් ගන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු දෙනා තනතුරු වලින් ඉවත් කරනවා කියලා සභාපති මෛත්‍රී කියනවා බං. එතකොට සභාපතිතුමා විතරක් ඉතුරු වෙයි. ඒ කියන්නේ අනිත් ඔක්කොම ටික ඒ විදිහට ඒ දේවල් බාරගනී කියන කාරණාව නේද? ඒ අතරතුරේදී ශ්‍රී සමයන් කාටුනේට දැන් අපි යමු මොනවද කියන්නේ කියලා බලන්න. කන්නේ පටන් අරගෙන මාස දෙකකට පස්සේ රජය කියනවා පොහොර දෙනවා කියලා. ඒ වුණාට රජය ආපු දවසේ ඉඳලා කන්න නම් පටන් ගත්තා. ඔන්න. දිවයින පුවත්පතේ ආතා අපේ කවියටයි දැන් අපේ අවධානය. අනුරපුරේ ෂෙඩ් ළඟදී කැට තියලා එකතු කළ මුදල් 1 රුපියල ගානේ කංචන ඇමතිවර යවුවම තැපැල් මගින් ආතා අපේ කීවා හොඳ කතාවක්. පෙට්‍රල් වලින් පාඩුව කියන රුපියල ජනයා එවා ඇත දුක් කඳුළු සලසල නැති කරලන්න පොලිමේ යුගයේ සුලමුල පෑදේවා ඉතින් මැතිඳුගේ ඉහෙමොල. මැතිඳුලාගේ ඉහෙමොල පෑදෙනවා නම් ඒක තමයි හරි වටින්නේ. ඒක සිදු නොවුණු තමයි ලංකාවේ අපිට නැත්තම් රටට මේ වගේ තත්යකට එන්න සිද්ධ වෙලා තියෙන්නේ. බෙම්පියා කාටුනේට දැන් අපි අවධානය වෙන රජයක් බලයටපත් උනත් රාජ්‍ය සේවක වැටුප් විශ්‍රාම වැටුප් වැනි කපා දැමීමට නොහැකි වේදම් දැරීමට සිදු වෙනවා කියලා කියනවා ඔන්න ජනතා නියෝජිතේ. ඇමති වැටුප් දීමනා മന്ത്രി විශ්‍රාම වැටුප් කපලම දැම්මොත් නම් ඕනෑම රජයක් ගොඩ කියනකොට පස්ස බලන්නේ නැතුව තරු බල දුවනවා තමයි අපිට පේන්නේ. උදේ විමසිරිගේ පුරසාරං විධායක අවෝසි කිරිල්ලත් හරියට දවස් කුලයට ලින් ඉහිල්ල වගේ වැඩක් සර් කියලා කියනවා. ඒ කිව්වේ කියලා අහනවා. ඇයි සර් දවසක් ඉහළ නැවැත්තුවම පහුවදට ආයෙත් පිරෙනවා. ආයෙත් ඉහිනවා. ඉතින් හැමදාම ලිඳ ඉහේ හිටිය කේ සර් හරියට දවස් කුලියට ලින් ඉහිනවා වගේ වැඩ තමයි කරන්නේ. ඔන්නෝම තමයි අද දවසේදී දිවයින පුවත්පතේ තොරතුරු අපිට වාර්තා වෙන්නේ කාටුන් හැම එක. දැන් අපි යනවා හුරේරා කාටුනේට හසන්ත විජයනායකගේ දයාසිරි කරපු එකම කරුමේ 20ට අත උස්සපුවෙකුළු. එතකොට දයාසිරි කියන්නේ අපේ කරුම වලින් එකක් කියලා ප්‍රශ්නාර්ථයකුත් දාලා තමයි තියෙන්නේ. අපි ගපරිකේ කවියටයි දැන් යන්න සූදානම් වෙන්නේ. ඇස් ඇරේවා කියලා තමයි එහි තේමාව තියෙන්නේ. රැක ගන්නට ඩොලර් ලංකාවේ තියෙන හජ් වන්දනාවත් අතහැරලා දමන මුස්ලිම් ජනතාව ආදර්ශකි බෙදන මහලොකු ජාතිවාදිය මොකදයි කරන වේලක් දෙකක් දවසට කන මිනිසුන්ට ඒකත් සහනයකින් විතරුනි දැනගන්න බොරු මර ගාත කරගහගත් මිනිසුන්ට ඇස් දෙක ඇරේවා ලෝකෙට දැනගන්න. ඔන්න හජ් වන්දනාවත් අතහැරලා දානවා අපේ මුස්ලිම් සහෝදරීන් විශේෂයෙන්ම ලංකාවේ තියෙන ඩොලර් ටික රැක ගන්න බලාගෙන. අංජනමටයි අපි දැන් යන්න සූදානම් වෙන්නේ. උහුලනු බැරි රටට පිටරට ණය බරය ඒ බර දන්නේ උපදින පරපුරය නැති කර දමනතුරු ඇති නැති පරතරය නැත සනසුමක් සනසුම තව දුරය. අපි ඉතා ඉක්මනින් යන්න සූදානම් වෙනවා මව්බිම පුවත්පතට. මව්බිම පුවත්පතේ MD වීරරත්නගේ මරිසිපාල කාටුනේ අංගම්පොර ජාතික ක්‍රීඩාව කරනවලු පාර්ලිමේන්තුව පුහුණු මධ්‍යස්ථානය කරගන්න බැරියයි කියලා කියනවා. දවසේ පද 4න් අපි සමුගන්න තමයි සූදානම් වෙන්නේ අද දවසේ පුවත්පත්වල තොරතුරු ඔබට කියලා. ගම්පහ තක්සලාවේ සිදු උණු දෙයට වගකිය යුතු පිරිස සංගවි සිටියාට නොසයා වරද පිළියම් නොකරම ඊට ඇයි වෙඩි තබන්නේ පණිවිඩ කරුවාට. ඒක නම් ඇත්ත කතාව. පසුගිය දවස්වල රූපත් එක්ක මේ දරුවන් විභාගයට මුහුණ දීපු ආකාරය ඉදිරිපත් කළ තිබුණා. ඡායාරූප කීපයක් ඉදිරිපත් තිබුණා. ඒ ඡායාරූප ගත්ත අයට ඒවා මාධ්‍යයට ලබා දුන්නු අයට දඬුවම් කරන්න යනවායි කියලා තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. හැබැයි පිළියම ඒකද එතන ප්‍රශ්නාර්ථයක්. අපි අදට
ඔබෙන් සමුගන්නවා. හෙටත් උදෑසන 6:30ට අපි සියත පත්‍රයේ සමගින් මුණ ගැහෙන්න සූදානම්. අද දවසේ සියතත් එක්ක රැඳෙන්න ඔබේ නාලිකාව සියත. අපි අදට ඔබෙන් සමුගන්නවා. යහපත් වූ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.